අයිබන් ළමයි ඔබ සියලු දෙනාටම අපි මීට පෙර වීඩියෝ පටයෙන් සාකච්ඡා කරා චෙක් පතක් රේඛනය කරද්දී යොදන විශේෂ වගන්ති පිළිබඳව. ඒකෙන් අපි එකක් කතා කරා ඔබට මතක ඇති ආදායකයාගේ ගනුදෙනු කළ නොහැක කියලා රේඛනය කරොත් ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අපි සාකච්ඡා කරා මීට පෙර වීඩියෝ පටයෙන්. එතකොට අපි අද සාකච්ඡා කරනවා ආදායකයාගේ ගිණුමට පමණි කියලා චෙක් එකක් රේඛනය කරොත් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක. එතකොට චෙක් පතක් රේඛනය කරද්දී ආදායකයාගේ ගිණුමට පමණි කියලා සඳහන් කළා චෙක් එකක් රේඛනය කරලා තිබ්බොත් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එකයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. එතකොට ආදාය ගිණුම පමණි කියලා රේඛනය කරොත් මේ වගේ රේඛනයක් සහිත චෙක් එකක් ළමයි අපිට වෙන කෙනෙකුට පවරන්න බෑ. පිටසන් කරලා අන්සතු කරන්න බෑ. ඒකට හේතුව රේඛනයේ යම්කිසි විධානයක් තියෙනවා නම් ඒ විධානයන්ට අනිවාර්යයෙන්ම යටත් වෙන්න වෙනවා. එතකොට මේක පැහැදිලි විධානයක් දීලා තියෙනවා ආදායකයාගේ ගිණුමට පමණි කියලා. එතකොට අපි දන්නවා කවුද ආදායකයා කියලා කියන්නේ චෙක් පතේ නම සඳහන් පුද්ගලයානේ ආදායකයා වෙන්නේ. එතකොට ආදායකයාගේ ගිණුමට පමණි කියලා කියන්නේ චෙක් පතේ නම සඳහන් ආදායකයාගේ ගිණුමටම නේද? චෙක් පතේ නම සඳහන් කරලා තියෙනවනේ මෙතන පේ කියලා. මේ චෙක් පතේ නම සඳහන් ආදායකයාගේ ගිණුමටම චෙක් පත බැරවිය යුතු බව තමයි ආදායකයාගේ ගිණුමට පමණි කියලා රේඛනය කරොත් ඒ රේඛනයෙන් අදහස් කිරීමක් කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේක චෙක් පතේ නම සඳහන් ආදායකයාගේ ගිණුමට පමණයි බැර කරගන්න පුළුවන්. අපිට වෙන කෙනෙකුට මේ වගේ චෙක් පතක් ගනුදෙනුවක් පියවීම සඳහා පිටසම් කරලා අන්සතු කිරීමේ හැකියාවක් නැහැ. අනිකුත් රේඛන අපිට පිටසම් කරලා අන්සතු කරන්න පුළුවන් වුණත් ආදායකයාගේ ගිණුමට පමණි කියලා රේඛනය කරපු චෙක් එකක් අපිට වෙන කෙනෙකුට පිටසම් කරලා අන්සතු කරන්න බෑ. එතනින් මේ චෙක් පතේ ගනුදෙනුව නවතිනවා. අනිවාර්යයෙන්ම චෙක් පතේ වටිනාකම ආදායකයාගේ ගිණුමට බැර කළ යුතුයි. එතකොට මේකේ අදහස ආදාය ගිණුමට පමණි කියලා රේඛනය කරොත් ඒකේ නිශ්චිත අදහස චෙක් පතේ නම සඳහන් ආදායකයාගේ ගිණුමට චෙක් පතේ නම සඳහන් ආදායකයාගේ ගිණුමට පමණක් ආදායකයාගේ ගිණුමට පමණක් චෙක් පත බැර කළ යුතු බවයි. ආදාය ගිණුමට පමණක් චෙක් පත බැර කළ යුතු බවයි. කියන්නේ චෙක් පතේ සඳහන් වටිනාකම බැර කරන්න ඕනේ. චෙක් පත බැර කළ යුතු බවයි. චෙක් පත බැර කළ යුතු බවයි. මෙවැනි රේඛනයක් සහිත චෙක් පතක් මෙවැනි රේඛනයක් සහිත චෙක් පතක් මෙවැනි රේඛනයක් සහිත චෙක් පතක් පිටසන් කර අන්සතු කළ නොහැකි වේ. 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 එතකොට තව විශේෂ දෙයක් තියෙනවා මේකෙදි මතක් කරන්න. අපිට මතකයි අපි ළමයින්ට පැහැදිලි කරා ගනුදෙනු කළ හැකි ලියවිල්ලක තියෙනනේ ලක්ෂණ වලින් පළවෙනි ලක්ෂණය පහසුවෙන් පැවරිය හැකි වීම. ඒ කියන්නේ හුදු බාර දීමෙන් හෝ පිටසම් කිරීමෙන් පහසුවෙන් වෙන කෙනෙකුට පවරන්න පුළුවන් ලියවිල්ලක් තමයි අපි සැලකන්නේ ගනුදෙනු කළ හැකි ලියවිල්ලක්. එතකොට චෙක් පත කියන්නේ ගනුදෙනු කළ හැකි ලියවිල්ලක්. නමුත් ගනුදෙනු කළ හැකි ලියවිල්ලක ලක්ෂණයක් වන පහසුවෙන් පැවරිය හැකි වීම කියන කොන්දේසිය කඩවීමක් මෙතනදී
දකින්න පුළුවන්. එතකොට අපිට ඒ සටහනත් ඕනනම් දාගන්න පුළුවන්. ගනුදෙනු කළ හැකි ලියවිල්ලක දැකිය හැකි ලක්ෂණයක් වන ගනුදෙනු කළ හැකි ලියවිල්ලක දැකිය හැකි ලක්ෂණයක් වන පහසුවෙන් පැවරිය හැකි වීම. ඒතර මේක පවරන්න බෑ කොහොමද? පහසුවෙන් පැවරිය හැකි වීම. පහසුවෙන් පැවරිය හැකි වීම යන ලක්ෂණය කඩවීමක් මෙහිදී දැකිය හැකි වේ. යන ලක්ෂණය කඩවීමක් මෙහිදී දැකිය හැකි වේ. යන ලක්ෂණය කඩවීමක් මෙහිදී දැකිය හැකි වේ. හොඳයි, එතකොට එච්චර අමාරු අදහසක් නෙමෙයි. අපි ආදාය ගිණුමට පමණි කියන රේඛන ඉංග්‍රීසියෙන් සඳහන් කරන්නේ account pay only කියන එක. ඒ කියන්නේ ගිණුමට පමණයි චෙක් එක යන්න පුළුවන්. account pay only කියන අදහස තමයි ඉංග්‍රීසියෙන් ආදාය ගිණුමට පමණි කියන රේඛනය කිරීමේ අදහස. හොඳයි, අපි ඊට පස්සේ සාකච්ඡා කරමු රේඛනය කිරීමේදී යොදන තව රේඛනයක් පිළිබඳව. මෙන්න මෙහෙම සමහරක් වෙලාවට රේඛනය කරන රුපියල් 10000ක් දක්වා පමණි. යම්කිසි වටිනාකමක් රේඛනයේ සඳහන් කළ රේඛනය කරොත් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක. එතකොට මේක ඕන වටිනාකමක් වෙන්න පුළුවන්, 10000ක් වෙන්න පුළුවන්, 5000ක් වෙන්න පුළුවන්, 20000ක් වෙන්න පුළුවන්, කීයක් හරි. මට හිතෙන ගානයි මේ සඳහන් කරේ. ඒක වෙනස් වෙන්න පුළුවන් වටිනාකම. රුපියල් 10000ක් දක්වා පමණි කියලා රේඛනය කරොත් ඒකෙන් අදහස් කරන්නේ චෙක් පතේ සඳහන් කරන මුදල රේඛනයේ සඳහන් වටිනාකම ඉක්මවා නොයා යුතු බව, නැත්නම් නොඉක්ම විය යුතු බවයි. ඒ කියන්නේ මෙහෙම රේඛනය කරාට පස්සේ රුපියල් 10000ක් දක්වා පමණි කියලා චෙක් එකක් අපි දන්නවනේ මෙතන තියෙනවා රුපීස් කියලා නේද? රිස් කියලා. එතකොට රුපියල් 10000ක් දක්වා පමණි කියලා රේඛනය කරද්දී අපි බොහෝ විට වටිනාකම මෙතන සඳහන් කරන්නේ නැහැ. වටිනාකම සඳහන් නොකර වටිනාකම පැවරුම් ලදුට දාගන්න පුළුවන් විදිහට ඒක හිස් තියලා අපි චෙක් එක දෙනවා රුපියල් 10000ක් දක්වා පමණි කියලා රේඛනය කළ බොහෝ විට. එතකොට රේඛනයේ චෙක් පතේ සඳහන් කරන වටිනාකම රේඛනයේ සඳහන් වටිනාකම ඉක්මවා නොවිය යුතු බව, නොඉක්ම විය යුතු බව තමයි මෙවැනි රේඛනයකින් අදහස් කරන්නේ. එතකොට 10000ක් දක්වා පමණි කියලා රේඛනය කරපුවම චෙක් එකේ ලියා ගන්න පුළුවන් 10000කට යටත් ගාණක් මිසක් 10000 ඉක්මවා යන ගාණක් චෙක් පතේ වටිනාකම විදියට ලියා ගන්න බෑ මෙවැනි රේඛනයක් යොදපුවම. එතකොට බොහෝ විට මෙවැනි රේඛනයක් යොදන්න හේතුව වෙන්නේ චෙක් කියන්නේ අදාළ පාර්ශවයට ගෙවිය යුතු වටිනාකම නිශ්චිතව තීරණය කළ නොහැකි අවස්ථාවක අදාළ පාර්ශවයට ගෙවිය යුතු වටිනාකම කීයද කියලා නිශ්චිතව දන්නේ නැති අවස්ථාවක මෙවැනි යම්කිසි වටිනාකමකට යටත් අපි චෙක් පත නිකුත් කරන අවස්ථා තියෙනවා ප්‍රධාන වශයෙන්. එතකොට හරියටම දන්නේ නැත්නම් ගෙවන්න ඕන ගාන අපිට මේ ගානට යටත්ව අදාළ පාර්ශවයට ගන්න කියලා චෙක් පත රේඛනය කරලා මේ විදිහට නිකුත් කිරීමක් කරන්න පුළුවන් නේද? එතකොට 10000ට යටත්ව තමයි ගාන ලියා ගන්න වෙන්නේ. එතකොට අපි කාට හරි ඔය චෙක් එක දුන්නට පස්සේ ඊට වඩා ඒ පුද්ගලයාට අදාළ කටයුතු සඳහා වැය වුණොත් පසුව ඒ මුදල අපිට ගෙවන්න පුළුවන්. නැත්නම් ඒ පුද්ගලයා තමයි බොහෝ විට 10000ට අඩු වුණොත් එයානේ චෙක් එකේ ගාන සටහන් කරගන්නේ. එතකොට එයාට 10000 මුණත් ලියා ගන්න පුළුවන්. නැත්නම් ගිය ගානම ලියා ගන්න පුළුවන්. හැබැයි අපිට දැන් එයාට ගියේ 9000යි නම්
10,000ක් බොරුවට දාලා අදාළ පාර්ශවයේ චෙක් එකට ගත්තොත් අපේ ගිණුමෙන් එතකොට සල්ලි ටික කැපෙන්නේ අපි චෙක් එක දුන්නට පස්සේ අදාළ පාර්ශවයට ගිහිලා තියෙන 9,10 යා 10,000 දාලා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ අපිට බිල් ටික ඉදිරිපත් කරන්න ඕනේ. කීයක් ඇත්තටම වැය වුණාද කියන එක. ඒ නිසා ගැටලුවක් මතුවෙන්නේ නැහැ. දැන් අපි දුන්නට පස්සේ අදාළ පුද්ගලයා වැඩි වටිනාකමක් ගිය ගානට වඩා වැඩි ගාණක් දාලා ගනී කියලා. එහෙම බොහෝ විට වෙන්නේ නැහැ. මේ පසුව බිල් පට්ටික ඉදිරිපත් කරන නිසා බොහෝ විට Tamanට වැය වූ මුදලම ගාණ දාලා 10,000ට යටත්ව ගන්න එක තමයි මෙවැනි රේඛනයකදී සිද්ධ වෙන්නේ. එතකොට අපි කෙටි සටහනක් දාගමු රුපියල් 10,000ක් දක්වා පමණි යනුවෙන් රේඛනය කර ඇතනම් ඉන් අදහස් වන්නේ මොකක්ද කියලා මෙන්න මෙහෙම ලියා ගන්න. එනම් චෙක් පතේ සඳහන් කරන වටිනාකම චෙක් පතේ සඳහන් කරන වටිනාකම රේඛනයේ දක්වා ඇති වටිනාකම චෙක් පතේ සඳහන් කරන වටිනාකම රේඛනයේ දක්වා ඇති වටිනාකම නොයික්ම විය යුතු බව රේඛනයේ දක්වා ඇති වටිනාකම නොයික්ම විය යුතු බව මෙවැනි රේඛනයක අදහසයි. මෙවැනි රේඛනයක අදහසයි. බොහෝ විට අදාළ පාර්ශවයට ගෙවිය යුතු වටිනාකම නිශ්චිත වශයෙන් නොදන්නා අවස්ථාවක ඒ කියන්නේ අපි අදාළ කෙනාට දෙන්න ඕන ගාන හරියටම නොදන්නා විට නිශ්චිත වශයෙන් නොදන්නා විටක මෙවැනි රේඛනයක් සිදු කරයි.
හොඳයි. එතකොට අපි කතා කරේ රුපියල් 10000ක් දක්වා පමණි කියලා රේඛනය කරොත් ඒකේ අදහස. එතකොට චෙක් පතක් රේඛනය කරද්දී යොදන ප්‍රධාන වගන්ති තුනම සාකච්ඡා කරා. ඒ කියන්නේ පළවෙනි එක ගනුදෙනු කළ නොහැක. අපි කියනවා not negotiable කියලා ගනුදෙනු කළ නොහැක. ඒ වගේම ආදාය ගිණුම්බර පමණි account pay only. ඒ වගේම රුපියල් 10000ක් දක්වා හරි රුපියල් 50000ක් දක්වා හරි පමණි කියලා චෙක් පතක් රේඛනය කරොත් එහෙම රේඛනය කිරීමේ අදහස තමයි අපි සාකච්ඡා කරේ. එතකොට සමහර විට ළමයි දැකලා ඇති නිකන් හිස් රේඛනයක් කරන. එතකොට ඒකේ එහෙම විශේෂ අදහසක් නෑනේ දාලා. එතකොට ඒක නිකම්ම රේඛනයක් විතරයි. එතකොට ඒක විශේෂ රේඛනයක් නෙමෙයි කොහොමද? ඒක සාමාන්‍ය රේඛනයක් විදිහට සැලකනවා. නම් විශේෂ වගන්තියක් නැති නිසා ඒකේ විශේෂ අදහසක් නැහැ. නමුත් සාමාන්‍ය රේඛනයක් විදිහට සැලකනවා. එතකොට ඔය ප්‍රමාණවත් මම හිතන්නේ චෙක් පතක් රේඛනය කිරීමේදී යොදන වගන්ති සම්බන්ධයෙන් කරපු පැහැදිලි කිරීම. හොඳයි අපි ඊට පස්සේ යමු මෙන්න මේ ප්‍රශ්නෙට අනිත් ප්‍රශ්නෙට කෙටි ප්‍රශ්න දෙක තුනකුත් තියෙනවා. චෙක් පතක් රේඛනය කළ හැකි පාර්ශව කවරේද? චෙක් පතක් රේඛනය කළ හැකි පාර්ශව කවරේද? චෙක් පතක් රේඛනය කළ හැකි පාර්ශව කවරේද? චෙක් පතක් රේඛනය කළ හැකි පාර්ශව. චෙක් පතක් රේඛනය කළ හැකි පාර්ශව. චෙක් පතක් රේඛනය කළ හැකි පාර්ශව කවරේද? එතකොට චෙක් පතකට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවයන් තුනක් ඉන්නවා අපි දන්නවා. අනකරු, අනලදු සහ ආදායකයා. එතකොට ඒ ඕනම කෙනෙකුට චෙක් එකක් රේඛනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට චෙක් පතක් රේඛනය කළ හැකි පාර්ශව කවරේද කියලා ඇහුවොත් අනකරුට පුළුවන්. ඒ වගේම දෙක අනලදුට පුළුවන්. ඒ වගේම තුන ආදායකයාට පුළුවන්. අනකරුට අනලදුට ඒ වගේම ආදායකයාට ප්‍රධාන වශයෙන් චෙක් පතක් රේඛනය කරන්න පුළුවන්. නිකන් හරි අපෙන් ඇහුවොත් චෙක් පතක් රේඛනය කළ හැකි පාර්ශව 4ක් සඳහන් කරන්න කියලා අපිට ඕනනම් ලියන්න පුළුවන් ධාරකයාට චෙක් එකක් රේඛනය කරන්න පුළුවන්. ධාරකයා කියලා කියන්නේ කිසියම් අවස්ථාවක චෙක් පතක් අටැතිව සිටින්නා නැතහොත් දරා සිටින්නාට අපි කියනවා ධාරකයා කියලා. කිසියම් අවස්ථාවක චෙක් පතක් අටැතිව සිටින්නා නැත්නම් දරා සිටින්නා තමයි ධාරකයා. ඒ කියන්නේ බැංකුවට දාන කලින් හරි වෙන කෙනෙකුට පවරන කරින් හරි චෙක් එකක් තියන් ඉන්න කෙනා තමයි ධාරකයාටත් චෙක් එකක් රේඛනය කරන්න පුළුවන්. එතකොට චෙක් පතක් රේඛනය කළ හැකි ප්‍රධාන පාර්ශවයන් තුනක් ඉන්නවා. අනකරු, අනලදු සහ ආදායකයා. ඊට අමතරව ධාරකයාටත් චෙක් පතක් රේඛනය කරන්න පුළුවන්. එතකොට චෙක් පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන්ට චෙක් පතක් රේඛනය කරන්න පුළුවන් වුණාට චෙක් පතක් රේඛනය කරාට පස්සේ ඒක අපි දන්න චෙක් පතක් රේඛනය කරාට පස්සේ බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගන්න බෑ. ඒක බැංකුවේ ගිණුමකට බැර කරගන්න වෙනවා. එතකොට කාට හරි බැංකුවේ ගිණුමක් නැත්තම් එතකොට රේඛිත චෙක් පතකට බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගන්න බෑ. එතකොට ඒ පුද්ගලයාට රේඛනය කරපු චෙක් එකක් ලැබුණට පස්සේ බැංකුවේ ගිණුමක් නැත්තම් ප්‍රශ්නයක් වෙනවා මොකද කරන්න කියන එක. එතකොට බැංකුවේ ගිණුමක් නැති කෙනෙකුට රේඛිත චෙක් පතක් ලැබුණොත් එයාට ගන්න පුළුවන් පහසුම ක්‍රියාමාර්ගය තමයි අනකරු ලවා රේඛනය අවලංගු කරගන්න එක නේද? එතකොට රේඛනය අවලංගු කළ හැකි පාර්ශව කවරේද කියලා විභාගයේ ප්‍රශ්නයක් ඇහුවොත් එතකොට දෙන්න තියෙන උත්තරය තමයි නේද රේඛනය කළ හැකි පාර්ශව නම් කීපයක් ඉන්නවා. නමුත් රේඛනය අවලංගු කරන්න පුළුවන් කාටද? රේඛනය අවලංගු කළ හැකි පාර්ශව කවරේද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට දෙන්න තියෙන එක උත්තරයයි. මේ කවුරු රේඛනය කරත් රේඛනය කරපු චෙක් එකක්
අවලංගු කරන්න පුළුවන් චෙක් එකේ අනකරුට පමණයි. හරි. එතකොට අපි ලියාගමු මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. චෙක් පතක රේඛනය අවලංගු කළ හැකි පාර්ශව කවරේද? 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 එතකොට මම උත්තරේ දුන්නා. චෙක් පතක රේඛනය අවලංගු කළ හැක්කේ අනකරුට පමණි. නේද ලියන්න උත්තරේ. එතකොට රේඛනය අවලංගු කළ හැක්කේ අනකරුට පමණි. 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 එතනටම සඳහන දාගන්න ඒක කරන්නේ කොහොමද කියලා අවලංගු කරන්නේ කොහොමද කියලා. එහිදී චෙක්පත මුහුණත මේ ඉස්සරහා පැත්තේ චෙක්පත මුහුණත රේඛනය අවලංගු කරන ලදී. චෙක්පත මුහුණත රේඛනය අවලංගු කරන ලදී. රේඛනය අවලංගු කරන ලදී. යනුවෙන් ලියා රේඛනය අවලංගු කරන ලදී යනුවෙන් ලියා චෙක්පත මුහුණත රේඛනය අවලංගු කරන ලදී යනුවෙන් ලියා රේඛනය අවලංගු කරන ලදී යනුවෙන් ලියා අනකරුගේ සම්පූර්ණ අත්සන යෙදිය යුතු වේ. 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 එතකොට චෙක් එක රේඛනය අවලංගු කරන්න පුළුවන් අනකරුට විතරයි. ඒක කරන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරේ. චෙක් පත මුහුණත ලියන්න ඕනේ රේඛනය අවලංගු කරන ලදී කියලා ලියලා අනකරුගේ සම්පූර්ණ අත්සන කෙටි අත්සන් නෙමෙයි නේද? අනකරුගේ සම්පූර්ණ අත්සන එම ස්ථානයේ යෙදිය යුතුයි. එතකොට පුළුවන් බැංකු කවුන්ටරයෙන් පැවරුම් ලදුට මුදල් ලබා ගන්න. හොඳයි. අපි ඊට පස්සේ යමු අනිත් ප්‍රශ්නෙට. අනිත් ප්‍රශ්නේ රේඛිත චෙක් පතක් ලැබුණු පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කවරේද? අපි ලියාගමු ප්‍රශ්නේ රේඛිත චෙක් පතක් ලැබුණු පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කවරේද? 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 ඒ කියන්නේ ඔබට වේගනය කරපු චෙක් එකක් ලැබුණොත් ඔබට මොනවාද කරන්න පුළුවන්? ඒ චෙක් එකට
රේඛිත චෙක්පතක් ලැබුණු පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කවරේද? ඒ සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කවරේද? එතකොට එකක් තමයි තම ජංගම ගිණුමේ තැන්පත් කිරීම. තම ජංගම ගිණුමේ තැන්පත් කිරීම. මේ තමන්ගේ ගිණුමට බැර කරගන්න පුළුවන් කවුන්ටර් එක සල්ලි ගන්න බැහැනේ. තම ජංගම ගිණුමේ තැන්පත් කිරීම. තම ජංගම ගිණුමේ තැන්පත් කරන්න පුළුවන්. තම ජංගම ගිණුමේ තැන්පත් කිරීම. තම ජංගම ගිණුමේ තැන්පත් කිරීම. තමන්ට ජංගම ගිණුමක් නැත්නම් තමන්ට බැංකුවේ ගිණුමක් නැත්නම් අනකරු ලවා රේඛනය අවලංගු කර ගැනීම. ගිණුමක් තියෙනවා නම් ගිණුමට දානවා. ගිණුමක් නැත්නම් තමන්ට පුළුවන් අනකරු ලවා රේඛනය අවලංගු කර ගැනීම. අනකරු ලවා රේඛනය අවලංගු කර ගැනීම. අනකරු ලවා රේඛනය අවලංගු කර ගැනීම අපි කොහොමද කියලා එක පැහැදිලි කරා. අනකරු ලවා රේඛනය අවලංගු කර ගිණුමක් තියෙනවා නම් ගිණුමට දානවා. ගිණුමක් නැත්නම් ලේසිම දේ තමයි අනකරු ලවා රේඛනය අවලංගු කර ගැනීම. එතකොට කවුන්ටරෙන් සල්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් පිටසන් කර අන්සතු කිරීම. පිටසන් කර අන්සතු කිරීම. හැබැයි අපි දන්නවා පිටසන් කරලා අන්සතු කරන්න බැරි රේඛනයක් තියෙනවා නේද? ආදායකයාගේ ගිණුමට පමණි යන රේඛනය හැර නේ ආදාය ගිණුමට පමණි යන රේඛනය හැර අනිත් ඒවා අපිට පිටසන් කරලා අන්සතු කරන්න පුළුවන්. එතකොට රේඛිත චෙක්පතක් ඔබට ලැබුණොත් කර ගන්න පුළුවන් ක්‍රියාමාර්ග එක්ක ඔබගේ ගිණුම බැර කර ගන්න ඕනේ ගිණුමට. එහෙම නැත්නම් ගිණුමක් නැත්නම් ඔබට ක්‍රියාමාර්ග දෙකකට යන්න පුළුවන්. එකක් තමයි අනකරු ලවා රේඛනය අවලංගු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට පිටසන් කරලා අන්සතු කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ආදාය ගිණුමට පමණි කියලා රේඛනය කරලා තියෙන චෙක්පත් හැර අනිත් ඒවා තමයි ඔබට වෙන කෙනෙකුට පිටසන් කරලා අන්සතු කරන්න පුළුවන්. එතකොට ආදායකයාගේ ගිණුමට පමණි කියලා රේඛනය කරපු චෙක් එකක් ඔබට ලැබුණොත් අනිවාර්යයෙන්ම ඔබට වෙන කෙනෙකුට දෙන්න විදියක් නැහැ. පිටසන් කරලා අන්සතු කරන්න බෑ. එතකොට අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ ඔබගේ ගිණුමට බැර කරගන්න. එතකොට ඔබට ගිණුමක් නැත්තම් සිද්ධ වෙන්නේ ආදාය ගිණුමට පමණි කියලා රේඛනය කරලා තිබ්බොත් මම මේ කියන්නේ නේ. එතකොට ආදාය ගිණුමට පමණි කියලා රේඛනය කරපු චෙක් එකක් ඔබට ලැබුණොත් ඔබට කවදාවත් වෙන කෙනෙකුට ඒ චෙක් එක පිටසන් කරලා අන්සතු කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔබගේ ගිණුමටම බැර කරගන්න ඕනේ. එතකොට ඔබට ගිණුමක් නැත්තම් ප්‍රශ්නයක්. එතකොට වෙන්නේ ඔබට දෙවෙනි ක්‍රියාමාර්ගයට යන්න අනකරු ලවා රේඛනය අවලංගු කරගන්න තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට අපි ඔය කතා කරේ රේඛිත චෙක්පතක් ලැබුණොත් ඔබට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියන එක. අපි යමු ඊට පස්සේ ප්‍රශ්න මොකක්ද කියලා සාකච්ඡා කරන්න. හොඳයි අපි මූලික වශයෙන් ඔතනින් චෙක්පතක රේඛනය සම්බන්ධ කාරණා අවසන් කරලා අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ චෙක්පතක් පිටසන් කිරීම පිළිබඳව. එතකොට චෙක්පත් රේඛනය පිළිබඳව සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා ඉවරයි. දැන් අපි සාකච්ඡා කරමු චෙක්පතක් පිටසන් කිරීම කියන්නේ මොකක්ද කියලා. චෙක්පත් පිටසන් කිරීම. චෙක්පත් පිටසන් චෙක්පත් පිටසන් කිරීම. චෙක්පත් පිටසන් කිරීම.
එතකොට අපි චෙක් පතක් පිටසන් කරන අවස්ථා කීපයක් තියෙනවා. අපි ඒක තව ටිකකින් සාකච්ඡා කරමු. චෙක් පතක් පිටසන් කරන්න සිදුවන අවස්ථා. ඒක අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. චෙක් පතක් පිටසන් කිරීම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලම සාකච්ඡා කරමු. චෙක් පතක් පිටසන් කිරීම කියලා කියන්නේ චෙක් පතක මුහුණත සඳහන් ආදායකයාගේ නම චෙක් පත පිටුපස ඒ ආකාරයෙන්ම ලිවීම අපි කියනවා චෙක් පතක් පිටසන් කිරීම කියලා. එතකොට චෙක් පතක මුහුණට සඳහන් කරලා තියෙන ආදායකයාගේ නම චෙක් පත පිටුපස ඒ ආකාරයෙන්ම ලියන එක තමයි අපි කියන්නේ චෙක් පතක් පිටසන් කිරීම කියලා. උදාහරණයක් විදියට මෙතන අපි දන්නවා pay කියලා තියෙනවා චෙක් එකේ. එතකොට මෙතන තියෙන්නේ සිසිර ජයකොඩි නම් නේ. එතකොට චෙක් පතේ ආදායකයා සිසිර ජයකොඩිනේ. එතකොට සිසිර ජයකොඩි චෙක් පත අපි තාම කතා කරේ නෑ පිටසන් කිරීමට සිදුවන අවස්ථා. එතකොට සිසිර ජයකොඩිට ලැබුණු මේ චෙක් එක එයාට ඕනනම් පුළුවන් බැංකු කවුන්ටරේට ඉදිරිපත් කරලා මුදල් කරගන්න. නැත්නම් එයාගේ ගිණුමට දාගන්න. නැත්නම් අපි දන්නවා වෙන කෙනෙකුට පිටසන් කරලා අන්සතු කරන්න පුළුවන්. මේ වෙන කෙනෙකුට මේ චෙක් එක දෙන්න පුළුවන්. එතකොට චෙක් පත පිටසන් කරන්න වෙන ප්‍රධාන අවස්ථාවක් තමයි තමන්ගේ චෙක් පත වෙනත් කෙනෙකුට පැවරීමේදී චෙක් එක පිටසන් කරන්න සිද්ධ වෙනවා. එතකොට චෙක් පතක මුහුණට සඳහන් ආදායකයාගේ නම චෙක් පත පිටුපස ඒ ආකාරයෙන්ම ලිවීම අපි කියනවා චෙක් පතක් පිටසන් කිරීම කියලා. එතකොට සිසිර ජයකොඩිට අපි හිතමුකෝ මේ සරත් පෙරේරා කියලා සිසිර ජයකොඩිගේ චෙක් එක සරත් පෙරේරාට පවරනවා නම් එතන සිසිර ජයකොඩිට වෙනවා ඒ චෙක් එක පිටසන් කරලා තමයි අන්සතු කරන්න වෙන්නේ සරත් පෙරේරාට දෙන්න වෙන්නේ. එතකොට චෙක් පතේ මුහුණත සඳහන් නම ඒ ආකාරයෙන්ම චෙක් එක පිටිපස්සේ ලියලා සරත් පෙරේරාට නැත්නම් අන්සතු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට චෙක් පතක මුහුණත සඳහන් ආදායකයාගේ නම චෙක් පත පිටුපස ඒ ආකාරයෙන්ම ලිවීම අපි කියනවා චෙක් පතක් පිටසන් කිරීම කියලා. ඔය ලියා ගන්න පුළුවන් චෙක් පතක මුහුණත සඳහන් චෙක් පතක මුහුණත සඳහන් ආදායකයාගේ නම චෙක් පත පිටුපස ඒ ආකාරයෙන්ම ලිවීම චෙක් පත පිටුපස ඒ ආකාරයෙන්ම ලිවීම චෙක් පතක් පිටසන් කිරීම නම් වේ. 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 ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ ප්‍රශ්නේ චෙක් පතක් පිටසන් කළ යුතු අවස්ථා කවරේද? චෙක් පතක් පිටසන් කළ යුතු චෙක් පතක් පිටසන් කළ යුතු අවස්ථා කවරේද? චෙක් පතක් පිටසන් කළ යුතු අවස්ථා කවරේද? චෙක් පතක් පිටසන් කළ යුතු අවස්ථා කවරේද? එතකොට බෝඩ් එකේ මේක උත්තරයක් ඔබට තියෙනවා. චෙක් පතක් පිටසන් කළ යුතු අවස්ථාවක්. චෙක් පතක් පිටසන් කළ යුතු අවස්ථා කවරේද? එකක් තමයි අදාළ චෙක් පත නේද? අදාළ චෙක් පත වෙනත් කෙනෙකුට පැවරීමේදී චෙක් එක පිටසන් කරන්න වෙනවා. අදාළ චෙක් පත වෙනත් කෙනෙකුට පැවරීමේදී
තමන්ගේ චෙක් එක වෙන කෙනෙකුට දෙනවා නම් ගනුදෙනුවක් පියවීම සඳහා අදාළ චෙක් පත වෙනත් කෙනෙකුට පැවරීමේදී චෙක් පත පිටසන් කළ යුතුයි. අදාළ චෙක් පත වෙනත් කෙනෙකුට පැවරීමේදී අදාළ චෙක් පත වෙනත් කෙනෙකුට පැවරීමේදී 2යි 3යි මම කතා කරා ඔබට සමහර විට මතක ඇති. දෙවෙනි අවස්ථාව විදිහට අපිට පෙන්ලා දෙන්න පුළුවන් අදාළ චෙක් පත බැංකු කාන්තරයට ඉදිරිපත් කොට මුදල් ලබා ගැනීමේදී නේ අදාළ චෙක් පත බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමේදී අදාළ චෙක් පත බැංකු කවුන්ටරයට ඉදිරිපත් කොට නැත්නම් ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමේදී අදාළ චෙක් පත බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමේදී අදාළ චෙක් පත බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමේදී අදාළ චෙක් පත බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමේදී තුන්වෙනි අවස්ථාව දැන් අදාළ චෙක් පත බැංකු කවුන්ටරයට ඉදිරිපත් කළ මුදල් ලබා ගන්න තමන්ට එම අවස්ථාවේදී මුදල් අවශ්‍යතාවයක් තියෙන නිසානේ. එහෙම නැත්නම් තමන්ට පුළුවන් අදාළ චෙක් පත තම බැංකු ගිණුමේ තැන්පත් කිරීමේදී 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 සාමාන්‍යයෙන් අපි දන්නවානේ අපිට චෙක් එකක් ලැබුණම නේ අපිට ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සාමාන්‍යයෙන් අපිට චෙක් එකක් ලැබුණම එක්ක තමන්ගේ ගිණුමට දා ගන්න පුළුවන් නැත්නම් බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගන්න පුළුවන් නැත්නම් වෙනත් කෙනෙකුට ගනුදෙනුවක් පියවීම සඳහා පවරන්න පුළුවන්. එතකොට ඕනම අවස්ථාවකදී අපිට ඒ චෙක් එක පිටසන් කරන්න වෙනවා. එක්කෝ ගිණුමේ දාගන්නදී පිටසන් කරන්න ඕනේ නැත්නම් කවුන්ටරෙන් මුදල් ලබා ගන්නදී පිටසන් කරන්න වෙනවා. ඒ වගේම වෙනත් කෙනෙකුට චෙක් එක අපේ හම්බෙච්ච චෙක් එක දෙනවා නම් අපි පිටසන් කළ යුතුයි චෙක් එකක්. ඔය තමයි චෙක් පතක් පිටසන් කරන අවස්ථාව. හොඳයි අපි ඊළඟට සාකච්ඡා කරමු මෙන්න මේ ප්‍රශ්නේ චෙක් පතක් පිටසන් කිරීම අවශ්‍ය වන්නේ ඇයි? චෙක් පතක් පිටසන් කිරීම අවශ්‍ය වන්නේ ඇයි? චෙක් පතක් පිටසන් කිරීම අවශ්‍ය වන්නේ ඇයි? ඒ කියන්නේ අපි චෙක් එකක් පිටසන් කරන්නේ ඇයි? ඇයි කරන්න ඕනෙමද? චෙක් පතක් පිටසන් කිරීම අවශ්‍ය වන්නේ ඇයි? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇයි චෙක් එකක් පිටසන් කරන්නේ? අපි දන්නවා ධාරක වර්ගයේ චෙක් එකක් තම මම සාකච්ඡා කරේ නැහැ. නමුත් ධාරක වර්ගයේ චෙක් එකක් පිටසන් කිරීම අවශ්‍ය නැහැ. නමුත් විධාන වර්ගයේ චෙක් එකක් අවශ්‍යයෙන්ම පිටසන් කළ යුතුයි. එතකොට චෙක් එකක් පිටසන් කිරීම කරන්න ඕනේ ඇයි කියලායි අපෙන් ප්‍රශ්නේ අහන්නේ. එතකොට තමාට ලැබිච්ච චෙක් එකක් තමාට ලැබුණු චෙක් එකක් වෙන කෙනෙකුට දෙද්දී අපි බොහෝ විට ඒක පිටසන් කරනවා. එතකොට එහෙම කරන්න හේතුව මොකක්ද කියලායි අපෙන් අහන්නේ. එතකොට එක හේතුවක් තමයි තමාට එම චෙක් පත සම්බන්ධයෙන් තමාට එම චෙක් පත
සම්බන්ධයෙන් පූර්ණ හා සත්‍ය හිමිකමක් ඇති බව සනාථ කිරීම. පූර්ණ හා සත්‍ය හිමිකමක් ඇති බව සනාථ කිරීමට. ඒ කියන්නේ තමාටම චෙක් පත සම්බන්ධයෙන් පූර්ණ හා සත්‍ය හිමිකමක් ඇති බව සනාථ කිරීමට. ඉතින් මම මගේ නම දාලා චෙක් එක පිටසන් කරන්නේ මට ඒ චෙක් එක සම්බන්ධයෙන් අයිතියක් දෙන්න සම බය නැතුව මගේ නම දාලා චෙක් එක පිටසන් කරනවා. ඒක නේතුව මට හම්බෙච්ච චෙක් එකක් මිසක මගේ චෙක් එකක් නිසා. තමාටම චෙක් පත සම්බන්ධයෙන් පූර්ණ හා සත්‍ය හිමිකමක් ඇති බව සහතික කිරීමට. තමාටම චෙක් පත මට අයිති. ඒ කියන්නේ මට හම්බුනාට පස්සේ ඒක මගේනේ චෙක් එක. ඉතින් මගේ චෙක් එක මට මම වෙන කෙනෙකුට දෙන්න මගේ නම දාලා පිටසන් කරන්න බය වෙන්න ඕනේ නැහැ. එතකොට පැවරුම් ලදුටත් යම්කිසි විශ්වාසයක් ඒකදී තහවුරු වෙනවා. තමාටම චෙක් පත සම්බන්ධයෙන් පූර්ණ හා සත්‍ය හිමිකමක් ඇති බව සහතික කිරීමට. නේ? එකක්. දෙක තමයි එම චෙක් පත මේ වන විටත් නිර්ව්‍යාජ හා වළංගු එකක් බව. එම චෙක් පත මේ වන විටත් නිර්ව්‍යාජ හා වළංගු එකක් බව සනාථ කිරීමට. ඒ කියන්නේ මේක අවලංගු වෙච්ච චෙක් එකක් නෙමෙයි. මේක හොර චෙක් එකක් නෙමෙයි. මේක ව්‍යාජ චෙක් එකක් නෙමෙයි. නේද? ව්‍යාජ කියන්නේ හොර කියන එකනේ. අපි කියන්නේ මේක හොර චෙක් එකක් නෙමෙයි. මේක වළංගු චෙක් එකක්. නේද? ව්‍යාජ හොර නිර්ව්‍යාජ කියන්නේ හොඳ. එතකොට එම චෙක් පත මේ වන විට නිර්ව්‍යාජ හා වළංගු එකක් බව සනාථ කිරීමට. එම චෙක් පත මේ වන විට නිර්ව්‍යාජ හා වළංගු එකක් බව සනාථ කිරීමට. එතකොට එහෙම වළංගු නිසා තමයි තමාගේ නම බය නැතුව චෙක් එක පිටිපස්සේ ලියලා ඒ චෙක් එක වෙන කෙනෙකුට පවරන්නේ. එම චෙක් පත මේ වන විට නිර්ව්‍යාජ හා වළංගු එකක් බව සනාථ කිරීමට. අපි චෙක් එක පිටසන් කරනවා බය නැතුව. තුන්වෙනි එක තමයි ඒක ටිකක් හිතන්න ඕන එකක්. දැන් සමහරක් කරාට මට චෙක් මම A කියලා හිතන්න. මෙයා B. එතකොට මෙයා අපි හිතමු X කියලා. එතකොට X ගෙන් හම්බ වෙච්ච චෙක් එක තමයි මම B ට පවරන්නේ. එතකොට X චෙක් එක පිටසන් කළා තමයි A ට දෙන්නේ. නේ? ඊට පස්සේ A චෙක් එක පිටසන් කළා තමයි B ට දෙන්නේ. එතකොට තුන්වෙනි කාරණාව තමයි චෙක් පත් පිටසන් කරන්න හේතුව චෙක් පත සම්බන්ධයෙන් මීට පෙර තබන ලද සියලු පිටසන් නිර්ව්‍යාජ බව සහතික කිරීමට. චෙක් පත සම්බන්ධයෙන් මීට පෙර තබන ලද සියලු පිටසන් නිවැරදි බව. චෙක් පත සම්බන්ධයෙන් මීට පෙර තබන ලද සියලු පිටසන් නිවැරදි බව සනාථ කිරීමට. චෙක් පත සම්බන්ධයෙන් මීට පෙර තබන ලද සියලු පිටසන් නිවැරදි බව සනාථ කිරීමට. මීට පෙර තබන ලද සියලු පිටසන් නිවැරදි බව සනාථ කිරීමට. සියලු පිටසන් නිවැරදි බව සනාථ කිරීමට. එතකොට ඒක කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙයි. මීට පෙර තියපු පිටසන් නිවැරදි කියලා මම කොහොමද තහවුරු කරගන්නේ කියලා. එතකොට අපි
සාමාන්‍යයෙන් දන්න අයත් එක්කනේ චෙක්ස් වල බොහෝ විට ගන්නලු කරන්නේ නේ. ඒක නිසා මම දන්න කෙනෙක්ගෙන් තමයි මම බොහෝ විට චෙක් එක ගන්නෙ. එතකොට මම මෙයාව දන්න නිසා මෙයාගෙන් චෙක් එක ගන්නවා. එතකොට අපි හිතමුකෝ මෙතන y කියලා කෙනෙකුත් ඉන්නවා කියලා. මේ y චෙක් එක පිටසක් කළා තමයි x දුන්නේ. එතකොට මම y වර්ගය අඳුරන්නේ නැහැ. නමුත් x y අඳුරන නිසා මේ ඔහොම හැඳුනුම්කම් මත තමයි චෙක් එක ඉස්සරහට එන්නේ බොහෝ විට. නිසා චෙක් පත සම්බන්ධයෙන් මීට පෙර තබන ලද සියලු පිටසන් නිවැරදි බව සනාථ කරන්න තමයි අපි චෙක් එකක් පිටසන් කරන්නේ. ඔය තමයි චෙක් පතක් පිටසන් කරන්න හේතු. එතකොට පිටසන නිවැරදි ආකාරයට කළ යුතුයි. එතකොට චෙක් එකක් පිටසන් කරද්දී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. එතකොට නිවැරදිව චෙක් එක පිටසන් කරේ නැත්නම් චෙක් එක ඇත්තටම අගරු වෙනවා. එතකොට බොහෝ විට යොදන ආගාරු සටහන තමයි ආදායකයාගේ පිටසන අවිධිමත්ය. ඒ කියන්නේ පිටසන හරියට කරලා නැත්තම් චෙක් එක අගරු කරන්න පුළුවන් ආදායකයාගේ පිටසන අවිධිමත්ය කියලා. ඒ කියන්නේ චෙක් එකක් පිටසන් කරද්දී සැලකිලිමත් වේ යුතු කරුණු කීපයක් තියෙනවා. භාෂා දෙකකින් චෙක් එක පිටසන් කරන්න බෑ. දැන් සරත් පෙරේරා නම් එස් පෙරේරා කියලා දාලා රේඛනය කරන්න මේ පිටසන් කරන්න බෑ. භාෂා දෙකකින් පිටසන් කරන්න බෑ. එකම භාෂාවකින් විතරයි පිටසන් කරන්න පුළුවන්. භාෂා දෙකකින් පිටසන් කරන්න බෑ. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් පිටසන් කරනවා නම් කොන්දේසියක් තියෙනවා වැල් අකුරෙන් තමයි පිටසන් කරන්න ඕනේ. නැත්නම් කාරණා දෙකක් කිව්ව පිටසන් කිරීමේදී සැලකිලිමත් වේ යුතු. භාෂා දෙකකින් පිටසන් කරන්න බෑ. ඉංග්‍රීසි භාෂාවෙන් පිටසන් කරනවා නම් ඉංග්‍රීසි වැල් අකුරෙන් පිටසන් කළ යුතුයි. ඒ වගේම පිටසන් කරද්දී ගරු නාම, නම්බු නාම වගේ දේවල් පාවිච්චි කරන්න බැහැ චෙක් එකක් පිටසන් කරද්දී. එතකොට මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් චෙක් එකක් පිටසන් කරද්දී සැලකිලිමත් විය යුතුයි. හොඳයි ඔය අපි කතා කරේ එතකොට චෙක් පතක් පිටසන් කිරීම අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය. අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමු චෙක් පතක් පිටසන් කළ හැකි ආකාර කවරේද කියලා. චෙක් පතක් පිටසන් කළ හැකි ආකාර අපි සාමාන්‍යයෙන් තුනක් කතා කරනවා චෙක් පතක් පිටසන් කළ හැකි ආකාර ළමයි. එකක් තමයි අපි කියනවා හිස් පිටසන. හිස් පිටසන. දෙවෙනි එක තමයි විශේෂ පිටසන. තුන්වෙනි එක තමයි සීමාකාරී පිටසන. හිස් පිටසන, විශේෂ පිටසන සහ සීමාකාරී පිටසන. එතකොට අපි බලමු මොකද්ද මේ හිස් පිටසන කියන්නේ කියලා ඉස්සෙල්ලාම. එතකොට හිස් පිටසන කියලා කියන්නේ චෙක් පතේ ආදායකයා චෙක් පතේ මුහුණට සඳහන් නම චෙක් පත පිටුපස ඒ ආකාරයෙන්ම ලියන එක අපි කියනවා හිස් පිටසනක් කියලා. චෙක් පතක ආදායකයා විසින් මුහුණට සඳහන් ඔහුගේ නම චෙක් පත පිටුපස ඒ ආකාරයෙන්ම ලිවීම තමයි හිස් පිටසන කියලා කියන්නේ. එතකොට දැන් චෙක් එකේ අපි දන්නවා පේ කියලා තියෙනවා සිසිර ජයකොඩි. සිසිර ජයකොඩි. එතකොට චෙක් එක පිටිපස්සේ සිසිර ජයකොඩි කියලා චෙක් එක රේඛනය කරොත් ඒක තමයි අපි කියන්නේ හිස් පිටසනක් කියලා. එතකොට චෙක් පතේ ආදායකයා
චෙක්පත මුහුණ සඳහන් ඔහුගේ නම චෙක්පත පිටුපස ඒ ආකාරයෙන්ම ලිවීම අපි සලකනවා හිස් පිටසනක් කියලා. එතකොට උදාහරණ කියලා දාලා ඔබට ඔන්න ලියා ගන්න පුළුවන් සිසිර ජයකොඩි කියලා. ඒ කියන්නේ චෙක්පතේ මුහුණ සඳහන් ආදායකයා ඔහුගේ නම චෙක්පත පිටුපස ඒ ආකාරයෙන්ම සඳහන් කිරීම හිස් පිටසන. ඊට අපි බලුවොත් විශේෂ පිටසන කියන්නේ මොකක්ද කියලා. එතකොට තේරෙනවානේ විශේෂයෙන් කාගේ හරි නමක් සඳහන් කරලා චෙක් එක පිටසන් කරොත් ඒ කියන්නේ යම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ විධානයට යම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ විධානයට ගෙවන ලෙස සඳහන් කරමින් ආදායකයා විසින් චෙක්පත පිටසන් කිරීම අපි කියනවා විශේෂ පිටසනක් කියලා. යම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ විධානයට ගෙවන ලෙස සඳහන් කරමින් චෙක්පත පිටසන් කිරීම. යම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ විධානයට ගෙවන ලෙස සඳහන් කරමින් ආදායකයා විසින් චෙක්පත පිටසන් කිරීම. යම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ විධානයට ගෙවන ලෙස සඳහන් කරමින් ආදායකයා විසින් චෙක්පත පිටසන් කිරීම. එතකොට අපිට උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. උදාහරණ සරත් පෙරේරාට හෝ එනවුමට ගෙවන්න සිසිර ජයකොඩි. සිසිර ජයකොඩි තමයි ආදායකයා. එතකොට යම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ විධානයට එනවුම කියන්නේ විධානය කියන එකම තමයි. එතකොට යම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ඔහුගේ විධානයට ගෙවන ලෙස සඳහන් කරමින් ආදායකයා විසින් චෙක්පත පිටසන් කිරීම අපි කියන විශේෂ පිටසනක් කියලා. එතකොට විශේෂයෙන් පිටසන් ලදුගේ නම සඳහන් වෙනවා. උදාහරණයක් ලියා ගන්න පුළුවන් සරත් පෙරේරාට හෝ එනවුමට ගෙවන්න. සරත් පෙරේරාට හෝ එනවුමට නැත්තම් නියෝගයට ගෙවන්න කියන එක. සරත් පෙරේරාට හෝ එනවුමට ගෙවන්න සිසිර ජයකොඩි. එයානේ ආදායකයා සිසිර ජයකොඩි. අපි ගත්ත උදාහරණය සිසිර ජයකොඩි තමයි ආදායකයා. සරත් පෙරේරාට හෝ එනවුමට ගෙවන්න. සරත් පෙරේරාට හෝ එනවුමට ගෙවන්න සිසිර ජයකොඩි. අවසාන වශයෙන් අපි ගත්තොත් සීමාකාරී පිටසන කියන්නේ මොකක්ද කියලා නමෙන්ම ඔබට පැහැදිලි ඇති. සීමාකාරී පිටසනක් යෙදුවොත් ඒ චෙක් එක තවදුරටත් ගනුදෙනු කිරීම සඳහා පිටසන් කිරීමකින් පවරන්න බෑ. එතනින් ඒ චෙක් එක සම්බන්ධ ගනුදෙනු නවතිනවා. නැවත සීමාකාරී පිටසනක් යෙදූ චෙක් එකක් වෙන කෙනෙකුට පවරන්න බෑ. ඒත් සීමාකාරී පිටසන කියලා කියන්නේ යම් නිශ්චිත පුද්ගලයෙකුට පමණක් ඒ වචනේ හරි වැදගත්. යම් නිශ්චිත පුද්ගලයෙකුට මෙන්න මේ වචනේ පමණක් යම් නිශ්චිත පුද්ගලයෙකුට පමණක් ගෙවන ලෙස සඳහන් කර ආදායකයා විසින් චෙක්පත පිටසන් කිරීම වේ. යම් නිශ්චිත පුද්ගලයෙකුට පමණක් ගෙවන ලෙස සඳහන් කර ආදායකයා විසින් චෙක්පත පිටසන් කිරීම වේ. යම් නිශ්චිත පුද්ගලයෙකුට පමණක් ගෙවන ලෙස සඳහන් කර ආදායකයා විසින් චෙක්පත පිටසන් කිරීම වේ. යම් නිශ්චිත පුද්ගලයෙකුට පමණක් ගෙවන ලෙස සඳහන් කර ආදායකයා විසින් චෙක්පත පිටසන් කිරීම වේ. එතකොට උදාහරණ අපිට ගන්න පුළුවන් සරත් පෙරේරාට පමණක් ගෙවන්න. සිසිර
ජයකොඩි. සරත් පෙරේරාට පමණක් ගෙවන්න ආදායකයා තමයි සිසිල ජයකොඩි. සරත් පෙරේරාට පමණක් ගෙවන්න සිසිල ජයකොඩි. එතකොට සරත් පෙරේරාට හැර වෙන කිසි කෙනෙකුට මේ චෙක් එක පාවිච්චි කරන්න බෑ. සරත් පෙරේරාට පමණක් ගෙවන්න සිසිල ජයකොඩි. එතකොට චෙක් පතක් පිටසන් කළ හැකි ආකාර තුන තමයි අපි ඔය සාකච්ඡා කරේ. හිස් පිටසන, විශේෂ පිටසන සහ සීමාකාරී පිටසන. එතකොට සීමාකාරී පිටසන තවදුරටත් ගනුදෙනු කිරීම සඳහා යොදාගත නොහැකි. තවදුරටත් ගනුදෙනු කිරීම සඳහා යොදාගත නොහැකි රේඛනය තමයි අපි කියන්නේ සීමාකාරී පිටසන. එතනින් සීමා වෙනවා, නවතිනවා චෙක්පත අතින් අත හුවමාරු වීම. තවදුරටත් පිටසන් කළ නොහැකි සීමාකාරී පිටසන. හොඳයි, අපි එතකොට ඔතනින් මේ සාකච්ඡාව නවත්තනවා. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ළමයි එක්කලා චෙක්පත් වර්ග පිළිබඳව.